2020 සැප්තැම්බර් 12 සෙනසුරාදා සිරස්තල. සහරාන්ගේ අලුත්ම වීඩියෝ පටයක් පාස්කු කොමිසමට මුස්ලිම් දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපය සහරාන් විසින් ප්‍රශ්න කරලා. යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයට නව ගැසට් පත්‍රයක් ඇමති විමල් කියයි. නව ගැසට් පත්‍රයක් 20 වෙනි සංශෝධනය හැටියට ඉදිරිපත් කරලා එය පාර්ලිමේන්තු හමුවට ගෙන එන්න. වෙලේ සුදාගේ සහෝදරිය හත්මනදී අත්අඩංගුවට. හෙරොයින් කිලෝග්‍රෑම් එකක් මීගොඩින් සොයාගැනේ. පැය 4ක මෙහෙයුමකින් පුද්ගලයන් 4000ක් අත්අඩංගුවට. මැරෙන්න වෙඩි තබන්න කොවිඩ් පාලනයට උතුරු කොරියානු නායකයාගෙන් නියෝගයක්. This is Other Therana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. යහපාලන රජය පිහිටුවීමට දායක වූ දේශපාලන නියෝජිතයින් පිරිසක් 2015 වසරේ මහමැතිවරණය ආසන්න කාලයකදී සහරාන් හෂීම් සමග දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටයක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණ කෙරුණා. 2012 සිට 2015 වසර දක්වා කාලය තුළ MLAM හිස්බුල්ලා ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ අධ්‍යයනය කර සැකසූ වාර්තාවක් මෙහිදී පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් විසින් ප්‍රශ්න කරනු ලබනවා. The big story. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සිව්වන දිනටත් සාක්ෂි ලබා දීම සඳහා ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඊයේ පැමිණියා. රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල් වරිය මෙහිදී සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසා සිටියේ ජාතික තෞහිද් ජමාත් සංවිධානය ලේදගිරින් පවා කර තිබූ බවට ප්‍රහාරයට පෙර සිටම බුද්ධි අංශ වාර්තා කර තිබූ බැවින් එම සංවිධානය තහනම් කළ යුතු බවට නොහැගුණේ ද යන්නයි. එවිට සිසිර මෙන්ඩිස් මහතා ප්‍රහාරයට පෙර නම් හිතුනේ නැහැ. අපේ මුල් අරමුණ වුණේ සහරාන්ව අත්අඩංගුවට ගැනීම යනුවෙන් පැවසුවා. රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල් වරිය මෙහිදී යලිත් විමසා සිටියේ එම සංවිධාන තහනම් කිරීමට උත්තේජනයක් වූයේ පාස්කු ප්‍රහාරයද යන්නයි. එවිට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඔව් යනුවෙන් පවසා සිටියා. ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසුවේ සහරාන්ව අත්අඩංගුවට ගන්න පියවර ගැනීමට ඔබට ආරක්ෂක ලේකම් හමු වෙලා සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණාද යන්නයි. එහිදී සිසිර මෙන්ඩිස් මහතා පැවසුවේ එය පොලිස්පති කළ යුතු වන නමුත් එය සිදු නොවූ බවයි. සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී සහ බුද්ධි සමාලෝචන රැස්වීම්වලදී අවස්ථා රැසකදී සාකච්ඡා කරනද පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වූ බව සිසිර මෙන්ඩිස් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. අනතුරුව ඊයේ රාත්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා කැඳවා තිබුණේ 2015 දී යහපාලනයේ රජය ස්ථාපිත කිරීම සඳහා ගොඩනැගුණු NFGG හෙවත් යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ සංවිධානයෙන් 2015 වසරේදීම මහමැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ අපේක්ෂකයෙකු වන මොහමඩ් මුස්තාෆා අබ්දුල් රහුමාන් නමැත්තයි. මෙහිදී සාක්ෂිකරු සහ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී සිබ්ලි ෆාරුක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව දියත් කළ සහරාන් හෂීම් සමග සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටයක් කොමිසම හමුවේ දර්ශනය කෙරුණා. මෙම වීඩියෝ පටයෙහි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී සිබ්ලි ෆාරුක් සහ සාක්ෂිකාර අබ්දුල් රහුමාන් මෙලෙස රැඳී සිටින අතර ඔවුන්ගේ ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ බෝම්බ පිපිර වූ සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු ෂෙයින් මොහමඩ් යන අයයි. මෙම වීඩියෝ පටය විනාඩි 30කට අසන්න කාලයක් උරුගත කර ඇති අතර එම කොටස පමණක් සාක්ෂිකරු ඉදිරියේ කොමිසම විසින් දර්ශනය කෙරුණා. ඔවුන් අතර සිදුවන සාකච්ඡාව දමිළ වශයෙන් සිදු වූවක්. 2012 වසර සිට 2015 වසර දක්වා කාලය තුළ MLAM හිස්බුල්ලා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ අධ්‍යයනය කිරීමට සහරාන් හෂීම් විසින් යාපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ නියෝජිතයින්ට වගකීමක් පවරා ඇති අතර ඔවුන් සැකසූ වාර්තාව පිළිබඳව මෙහිදී දේශපාලන නියෝජිතයින් සමග සාකච්ඡා කරනු ලබනවා. එමෙන්ම MLAM හිස්බුල්ලාට අරාබියෙන් ලැබී තිබූ රියාල් මිලියන 1ක පමණ මුදලක් සම්බන්ධයෙන්ද සහරාන් හෂීම් සහ සිබිලි ෆාරූක් මෙහිදී සංවාදයක යෙදෙන අතර එම මුදල් හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් හෝ හිරාපදනු මගින් ලැබෙන ඒවාද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වනවා.
සහරන් හෂීම් මෙහිදී ප්‍රකාශ කරන්නේ හිස්බුල්ලාගේ කටයුතු සඳහා අරාබියෙන් එලෙස මුදල් ගෙන කටයුතු කිරීම පිළිබඳව ගැටලුවක් නොමැති බවයි. அவர் சொன்னார் நேற்று 1 மில்லியன் ரியால் வந்து எனக்கு ஓட்டு தப்பை கொடுக்கிறதுக்கு நான் 33 லட்சம் ரூபாய் குறிப்பிட்ட அந்த கொடுத்து போட்டு நான் ஓட்டை போயிட்டு சொன்னாங்க கொடுத்து போட்டு அதை சொன்னார் எவ்வளவு அதாவது 10 வீதம் சரி கொடுத்து போட்டு நான் வேலை பிடிக்க சொன்னார் அதாவது உங்களுக்கு சும்மா எனக்கு வேலை செய்யணும் அரபிதார 10 ரூபாய் தராங்க அப்படின்னு சொன்னார் வெளிநாட்டு நிதிகளை பயன்படுத்தி ஹிஸ்புல்லாவை அங்கே நான் அரசியல் செய்வதாக அப்படி பண்ணுறாங்க இஸ்லாத்தில் நாங்கள் ஒரு அரபி காசு கொடுத்தோ நீங்கள் பொலிட்டிக்ஸ் செய்வீங்க சொன்னால் பிரச்சனை இல்லை அரபி இதுவும் கொடுத்தது அதுக்கு எடுத்தாலும் பிரச்சனை தெளிவான விஷயம் ஊரில் நடக்கிற அவ்வளோ அரபியில் காசு இஸ்புல்லா ஹிராப்பனுக்கு ஹிராப்பன் தலைவரியாக இஸ்புல்லா அரபியில் காசில் நான் அரபியில் காசில் அது சுரண்டி செய்கிறாரா தெளிவாக செய்கிறாருங்கிற ஹஜார் சொன்னது அரபியில் காசில் கொண்டு செய்திருந்தார் தெளிவான விஷயம் தான் இப்போ சாப்பாடு கொடுத்தாரு அரபியில் காசில் நான் இஸ்லார் செய்கிறேன் பொலிட்டிக்ஸ் செய்கிறாருன்னா ஆட்டோமேட்டிக்காக அரபியில் காசில் பொலிட்டிக்ஸ் செய்கிறார். මෙහිදී මෙම හමුව සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් විමසුවේ ඇයි ඔබ සහ සිබ්ලි ෆාරුක් සහරන් හෂීම් හමුවුණේ යන්නයි. එවිට යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ අපේක්ෂක අබ්දුල් රහ්මාන් මේ සාකච්ඡාව පැවැත්වුණේ සහරන්ගේ කාර්යාලයේ. මෙය දේශපාලන සාකච්ඡාවක්. 2015 මහමැතිවරණයට සතියකට පමණ ඉහතදී තමයි මෙම සාකච්ඡාව සිදු වුණේ යනුවෙන් පවසා සිටියා. වෙලෙසුදාගේ නැගණිය හා ඇගේ අනියම් සැමියා අද අහංගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු විසින් මෙහෙවන මද්‍රව්‍ය ජාවාරම් බටලා හෙරොයින් කිලෝ එකක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අද සමත් වුණා. පොලිසිය පැවසුවේ මද්‍රව්‍ය ඇතුළු ජාවාරම් සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළදී සැකකරුවන් 4000කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බවයි. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය විසින් අද හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මීගොඩ දාම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය පැවසුවේ හෙරොයින් තොගේ වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි. මෙම හෙරොයින් ජාවාරම මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු විසින් මෙහෙයවා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 462ක් සහ වාහන 4ක් සමග සැකකරුවෙකු පුත්තලම පොලිස් මද්‍රව්‍යනාශකාංශයේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා. ඒ පුත්තලම කොළඹ මාර්ගයේ බෞද්ධ මධ්‍යස්ථානය අසලදී පොලිසිය පැවසුවේ සැකකරු පුත්තලම තිල්ලඩිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මොහු මීට පෙර LTTE සංවිධානය සමග ආයුධ ගනුදෙනු කිරීම හේතුවෙන් වැරදිකරු වී ස්ථිරගත වූවෙක් බවයි. පාන්දුර සාගර මාවතේ ලැබුම් හලක දින දෙකක් තිස්සේ රැඳී සිටමින් අයිස් මද්‍රව්‍ය පානය කරමින් ඒවා පැකට් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් 5 දෙනෙක් අද පාන්දුර අපරාධ මර්දන ඒකකයේ විසින් අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ මෙහිදී අයිස් මද්‍රව්‍ය, කේරළ ගංජා, හෙරොයින් මත්කුඩු පැකට් හා මාවා නැමැති මද්‍රව්‍යද සොයාගත් බවයි. මේ අතර මද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයේ නියමව සිටින වෙලෙසුදාගේ නැගණිය හා ඇගේ අනියම් සැමියා හක්මන පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. ඒ ලැබුම් හලක් තුල සිටියේදී ඔවුන් පැමිණි මොටර් රථයේ රියදුරු ළඟ තිබී කේරළ ගංජා ග්‍රෑම් 5ක් සොයාගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 14 වන දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කළා. පොලිසිය පැවසුවේ වෙලෙසුදාගේ නැගණිය හා ඇගේ සැමියා රඳවා තබාගෙන තවදුරටත් ප්‍රකාශ සටහන් කරගන්නා බවයි. මේ අතර බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනය තෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙනවා. ආරම්භයේදී ඊට 40ක පමණ පිරිසක් සහභාගී වුවත් මේ වන විට 15 දෙනෙකු වර්ජනයේ නිවත්ව තිබෙනවා. ඔය වර්ජනයට ගිහිල්ලා ඉන්න හිරකාරයෝ කොටස තමයි මේ රටේ ඉන්න ලොකුම අපරාධකාරයෝ ටික. නමුත් අසාධාරණ ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න බෑ. නීතිඥ මහත්වරුන්ව චෙක් කරන්න නැතුව ඇතුළට ගන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ අයට වැඩක් නෑ ඒක. මම ආරක්ෂක ලේකම්. මාවත් චෙක් කරනවා නම් ඒ අය චෙක් නොකර ඉන්න හේතුවක් නෑ. ඒක ඇවිල්ලා අධි ආරක්ෂිත හිරගෙදර. කෙසේ වෙතත් ඇතැම් ප්‍රාදේශීය පොලිස් ස්ථානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමා සැහැීමකටපත් නොවන බව ආරක්ෂක ලේකම්වරයා ඊයේ අපරාධ වාර්තා කොට්ටාසයේදී පැවති වැඩමුළුවකට එක්වෙමින් ප්‍රකාශ කළා. අමනාප වෙන්න එපා. ඔබ බොහෝ දෙනෙක් බොහොම හොඳට සත්භාවයෙන් වැඩ කරන මහත්තුරු, නිලධාරි මහත්තුරු. නමුත් තවත් කොටසක් ඉන්නවා කිසිම කමකට නැතුව වැඩ කරන්නේ නැති කට්ටිය. ඒක අපේ ගරු ඇමතිතුමා ඉන්න තැනම මම කියන්න ඕනේ. පසුගිය මාසයකමාර ඇතුළත විශේෂ කාර්ය බලකාය ගිහිල්ලා ගංජායෙන් අක්කර 38ක් 40ක් අතර ප්‍රමාණයක් ඇල්ලුවා. තමන්ගේ ඒරියා එකට STF එක හරි කොළඹින් ටීම් එකක හරි ඇවිල්ලා ඕවා අල්ලනකොට මොකද්ද තමුන්ට තියෙන නම්බුව? අර එකපාරක් මුල් ඒරියා හිටපු වයිසි මහත්තයාගේ ගෙන්න ලැහුවා. මෙච්චර අක්කර ගානක් ගොඩ ගන්නව අංගඩොලක් වගේ මිනිස්සු. තමුන් මොනවද කරන්නේ? සමන් දැනගෙන හිටියේ නෑ. නියම උත්තරේ. ඇයි පොලිසිය ඇක්ෂන් එකක් ගන්න නැත්තේ? මේ අතර මද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් අද මාතලේ පැවති විශේෂ බලකා විසිර යාමේ උත්සවයකට එක්වමින් යුද හමුදාපතිවරයාද මෙලෙස අදහස් පළ කළා.
මේ රටෙන් කුඩු අනිවාර්යයෙන්ම තුරන් කිරීමට අපි කටයුතු කරනවාමයි. එකම තමයි පාතාලයේ හොව් පාතාල නායකයන්ට ඉතාමත් අපහසු ඇති. ඇහැයි ගියපු දේවල් ජයග්‍රහණය කරපු හමුදාවක් ඉන්න රටක අපි අනිවාර්යයෙන්ම කුඩු ජයග්‍රහණය කරනවායි. පාතාලයත් එච්චරමයි, පාතාලයටත් වැඩි ඈතක් නැහැ. රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සඳහා ජනතාව ජනාධිපතිවරයාට බහුතර බලයක් ලබා දී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දෙනවා. ජනාධිපතිවරයා අටමස්ථානය බැඳ පුදා ගැනීම සඳහා අනුරාධපුරයට පැමිණි අවස්ථාවේදී මහා සංඝරත්නය මේ බව සඳහන් කර තිබෙනවා. ඓතිහාසික අනුරාධපුරයේ අටමස්ථානයේ බැඳ ආශිර්වාද ලබා ගැනීම සඳහා ඊයේ පස්වරුවේ අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිස සමග සුහද පිළිසඳරක නිරත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස නායක හිමියන්ද බැහැදුටුවා. ඓතිහාසික රුවන්වැලි මහසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් සමග කෙටි පිළිසඳරක නිරත වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අනතුරුව රුවන්වැලි මහසෑ රැඳුන් බැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ජනාධිපතිවරයා ජේතවන විහාරාධිකාරී පූජ්‍ය හල්මිල්ලෑවේ රතනපාල හිමියන්ද බැහැදක ආශිර්වාදගෙන ආගමික වතාවත්වල නිරත වුණා. මේ අතර අටමස්ථානයේ වැඳ පුදාගත් ජනාධිපතිවරයා ලංකාරාම විහාරස්ථානයේ වෙත පැමිණ විහාරාධිකාරී පූජ්‍ය රලපනාවේ ධම්මජෝති හිමියන් බැහැදුටුවා. විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු පිළිබඳව නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් සමග සුහද කතාබහකද නිරත වුණා. අනතුරුව ජනාධිපතිවරයා මිරිසවැටිය විහාරස්ථානයට සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට පැමිණ විහාරාධිකාරී හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. බුදුදහම පිළිබඳ නිල වෙබ් අඩවි විවෘත කිරීම මගින් ලෝකවාසී බෞද්ධීන්ට සහ න්‍යාගමිකයන්ට බුදුදහම පිළිබඳව වැදගත් තොරතුරු ලබා ගැනීමේ දොරටු විවෘත වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැලණි රජමහා විහාරස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. කැලණි රජමහා විහාරයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. දුරුතු ධර්මදේශනා ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීමද එම අවස්ථාවේදී සිදු කෙරුණා. මේ අවුරුදු ජනවාරි මාසයේ ඉඳලා අද වෙනකොට මම තුන් පාරක් කැලණි රජමහා විහාරයට එන්න වාසනාව ලැබුණා මට. අපේ ලෝකයේ විහිදී ඉන්න බෞද්ධ ජනතාවක් තාගම් පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කර සිටින අනෙකුත් ආගමිකයන් නොඑක් ප්‍රශ්න යොමු කරනවා හාමුදුරුවන්ට. ඒ වගේම රජයට. ඉතින් මේවට උත්තර සැපීමට මෙවැනි වෙබ්සයිට් එකකින් අපිට පුළුවන්කම තියෙනවා. මේ ලංකාවට පමණක් නොවේ, ලංකා බෞද්ධයන්ට පමණක් නොවේ, ලෝකයේ ජීවත් වන අනෙකුත් බෞද්ධයන්ට විතරක් නෙවෙයි අන්‍ය ආගමිකයන්ටත් බුද්ධ ආගම පිළිබඳව සොයා බලන්න අවශ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න පුළුවන් තත්ත්වයක් මේ තුලින් ලබා ගන්න පුළුවන් කියලායි මම විශ්වාස කරන්නේ. ගැසට් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩුපාඩු යලි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එමගින් කෙටුම්පතේ අඩුපාඩු සකස් කොට යලි ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. පාදුක්ක ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මේ දැනට දීලා තියෙන කෙටුම්පතේ තිබෙන ඇතැම් ගැටලු මමත් ඒ වගේම තවත් පක්ෂ නායකයන් කීප දෙනෙක්ම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කළා. ඉන් අනතුරුව තමයි ගරු අග්‍රාමාත්‍යතුමා තීරණය කළේ අපි 6 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නත් ඒ කමිටුවෙන් ඒ නිර්දේශ ලැබෙන තුරු 20 වෙනි සංශෝධනයේ දැනට ගැසට් කරලා තියෙන ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටින්නත් ඒ කමිටුව මගින් ඉදිරිපත් කරන නිර්දේශත් සලකා බලලා නව ගැසට් පත්‍රයක් 20 වෙනි සංශෝධනයේ හැටියට ඉදිරිපත් කරලා එය පාර්ලිමේන්තුව හමුවට ගෙනෙන්න. අපි බලාපොරොත්තු වෙන ලබන සඳවනට පළවෙනි රැස්වීම තියනවා. මෙසේන සංශෝධනයේ කෙටුම්පත් කළේ කවුද? කෙටුම්පත් කරපු කෙනා නම් මම දන්නේ නැහැ කවුද කියලා. අධිකරණ ඇමතුමා තමයි ඒක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ. අපේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන්ගෙම යම් යම් කනස්සල්ල පළ වෙලා තිබෙනවා ඇතැම් කාරණා ගැන. එතකොට ඒව ටික නිරවුල් වෙලා නියම විදියට 20 වෙනි සංශෝධන කෙටුම්පත අලුතෙන් සකස් වුණාම එතකොට කිසිම සැකයකින් තොරව 3න් 2ක සහයෝගය ගන්න පුළුවන්. මම ඔබතුමාත් එකග වෙනවද මේ සියලටම කරුණු වලට? නෑ මම පක්ෂ නායක රැස්වීමේදී මේකේ අවශ්‍ය සංශෝධන කරන්න කියලා කතා කරේ එකග නොවෙන හින්දානේ සමහර තැන් වලට. ආණ්ඩු පක්ෂය ආණ්ඩුවට සහයෝගය දෙන සියලුම පක්ෂ නියෝජනය කරන පරිදි
කරු අග්‍රාමාත්‍යතුමා විසින් 20 වෙනි සංශෝධනයේ කෙටුම්පත සමාලෝචනය කිරීම සඳහා තමයි එම කමිටුව දාලා තියෙන්නේ. මේ අදහස තමයි ජනතාවට කන් දීලා ජනතාවට සුදුසු යම් යම් තීන්දුව తీරන අවශ්‍ය නම් ගන්න අපි ඒක ගන්න පැකිලෙන්නේ නැහැ. 20 වෙනි සංශෝධනය හැදුවේ ඔබතුමාද? නෑ මම නෙවෙයි. 20 වෙනි සංශෝධනයෙන් වෙන්නේ 19 වෙනි සංශෝධනය ඉවත් කරලා 19ට පෙර තිබුණු තත්ත්වයට යන්නේක විතරයි. නිව් ඩයමන්ඩ් නෞකාවේ සිට මුහුදු ජලයට ඉන්ධන කාන්දු වූ විවර දෙක වසා දැමීමට නාවික හමුදා කිඳුරුකරුවන් සමත් වී තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ නෞකාවට මුහුදු ජලය ලබා ගන්නා විවර දෙකට සිදු වූ හානියක් හේතුවෙන් ඉන්ධන මුහුදු ජලයට එක් වී ඇති බවයි. සම්පූර්ණයෙන්ම ගින්න නිවාදමා ඇති නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විට මඩකලපුවට නැගෙනහිරින් නාවික සැතපුම් 45ක් වූ ගැඹුරු මුහුදේ රඳවා තිබෙනවා. මේ ජාත්‍යන්තර සම්මුතියක් තියෙනවා. ඒකට කියන්නේ IMO International Maritime Organization Convention on Salvage. මේක අනුව මේකේ තියෙනවා සාර්ථක ප්‍රතිඵලයක් වෙන්න මේ salvage operation එක කරොත් මේකේ ක්ලේම් එක අයිතිය ඒ සාර්ථක ප්‍රතිඵලයක් වෙන්න කරපු කණ්ඩායමට අයිති වෙනවා කියලා. මේ කණ්ඩායම මෙතන ගත්තොත් මේක අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව තමයි මේ කණ්ඩායමට ඇතුල් වෙන්නේ. ඒතර මේ අතරතුර මොකද වුනේ? සල්වේජ් කම්පැනිස් ලෝකේ තියෙනවා මේවක අනුතුරුපත් වෙච්ච නැව් ගිහිල්ලා බේර ගන්න. මොකද බේරගත්ත ගමන් ඒගොල්ලන්ට ඒ නැවේ රිවෝඩ් එක අයිති වෙනවා. එතකොට මේ වගේ හොරෙන් ස්ථානගත වෙච්ච කණ්ඩායමක් අපි බේරගත්ත නැවට ගොඩ වෙන්න අවසර ලබා දුන්නා. ඊට පස්සේ වෙන්නේ මේගොල්ලන් මේ අයිතිය ක්ලේම් කරොත් මේගොල්ලන්ට එනවා. මේක අපේ දේශ සීමාවට කොහොම හරි අරගෙන ඇවිල්ලා මේක අපේ අත්අඩංගුවට පත් කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ ඒ සල්වේජ් කම්පැනියට පුළුවන් පෝට් ඔෆ් රෙජිස්ට්‍රි එක වෙනස් කරලා රට වෙනස් කරලා මේ නැව මේ අපේ රූපරාමුවෙන් අයින් කරලා දාන්න ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා. නිව් ඩයමන්ඩ් නෞකාව තුළ තිබෙන ඉන්ධන පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීමට ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් අවසරයට අදාළ පාර්ශ්ව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ අනුව අද දිනයේදී අපි සියලුම පාර්ශ්ව සම්බන්ධ කරමින් නෞකාවට ගොස් තෙල් සාම්පල් ලබා ගැනීමේ කටයුත්තට අදාළ සියලුම සම්බන්ධීකරණ කටයුතු මේ වෙනුවට සිද්ධ කරමින් පවතිනවා. ඒ එක්කම අන්තර්ජාතික තෙල් නැව් හිමිකරුවන්ගේ සංවිධානයත් මේ සංවිධානයේ නියෝජිතවරු දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. නිව් ඩයමන්ඩ් නෞකාවේ සිද්ධිය සමාලෝචනය කිරීමට. මේ අතර නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් නෞකාවේ ජලයෙන් යට වී ඇති බඳ ප්‍රදේශයේ ඊයේ පරීක්ෂා කරනු ලැබුවා. එහිදී ඔවුන්ට නිරීක්ෂණය වී ඇත්තේ නෞකාවට මුහුදු ජලය ලබා ගන්නා විවර දෙකකට සම්බන්ධ නල පද්ධතිය හානි වී ඇති බවයි. ඒ නෞකාවේ පිටුපස ප්‍රදේශයේ වම් පසින් ජල මට්ටමට මීටර 19.3ක් පහළින් හා දකුණු පසින් ජල මට්ටමට මීටර 16ක් පමණ පහළින් වූ විවර දෙකක්. නෞකාවේ දකුණු පසෙන් මුහුදු ජලය ලබා ගන්නා විවරයට සම්බන්ධ හානි වූ අභ්‍යන්තර නල පද්ධතිය තුලින් දැවිතෙල් මිශ්‍රිත ජලය මුහුදට කාන්දු වීමක් එහිදී නිරීක්ෂණය වී තිබුණා. ඒ අනුව අදාළ විවර දෙක සම්පූර්ණයෙන්ම වසා දැමීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කටයුතු කළා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා යන අයට සැප්තැම්බර් 25 වෙනිදා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා. ඒ ලුතිතන් කර්නල් ප්‍රභාත් සීවලී බුලත්වත්ත මහතා කොමිසම හමුවේ කළ පැමිණිල්ලකට අනුවයි. 2008-2009 කාලවකවානුවේදී මාධ්‍යවේදී කීත් නොයාර් ඇතුළු තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් තමා ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් 2017 පෙබරවාරි 18 වනදා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පළිගැනීමේ චේතනාවෙන් සිදු කර ඇතැයි ලුතිනන්ට් කර්නල් ප්‍රභාත් සීවලී බුලත්වත්ත මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබුණා. අප්‍රේල් 21 ප්‍රහාරයට මුල් වූ සහරන් හෂීම් සම්බන්ධයෙන් වැදගත් බුද්ධි තොරතුරු රැසක් අනාවරණය කරගත් මොහොතක දේශපාලන බලාධිකාරියේ බලපෑම් වලට යටත්ව තමා ඇතුළු බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීම නිසා එම ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ බැවින් එහි වගකීම තමා ඇතුළු පිරිස අත්අඩංගුවටගත් CIDA විමර්ශන නිලධාරීන් භාරගත යුතු බවද බුලත්වත්ත මහතා ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් දින 5කට පසු එවක යුද හමුදාපතිව සිටි මහේෂ් සේනානායක මහතා තමන්ට යලි බුද්ධි සේවයට වාර්තා කරන්නයි දෙනුම් දීමක් කළ බවයි. එක් අවස්ථාවක කොළඹ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන්ට අප නියම වී තිබියදීත් කිසිදු පදනමක් නොමැතිව CID නිලධාරීන්ගේ ඉල්ලීම මත තමා මහර බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ සියලු නඩුවලට අප තැන්පත් කර තිබියදී එසේ කිරීම අවශ්‍ය නැහැ. අප දුන්නට පස්සේ බන්ධනාගාරයකට ගෙනියන්න කිසිම අයිතියක් නැහැ. මේ වගේ නිලධාරීන් බන්ධනාගාරවල සේවය කිරීමත් සුදුසු නැහැ.
යනුවෙන්. එබැවින් පැමිණිලිකාර ලුතිනන්ට් කර්නල් ප්‍රභාත් සීවලී බුලත්වත්ත මහතා මහර බන්ධනාගාරයට රැගෙන යාම ගැටලු සහගත බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් කර කරුණු වාර්තා කරන්නයි කොමිසම මහර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා. මේ අතර පහර කෑමට ලක් වූ කීත් නොයර් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සහකාර පොලිස් අධිකාරීවරයෙකුව සිටි සිසිර තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බව අද අනාවරණය වුණා. මෙහි විශේෂත්වයක් තියෙනවා. අපේ නීතියේ කොහෙවත් නැහැ පැමිණිලිකාරයා හොයාගෙන ගිහිල්ලා නඩු දාන්න. ලංකාවේ තවම එහෙම නීතියක් හදලා නැහැ. ඒ අනුව CID නිලධාරීන් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙනවා නම් රජයේ වියදමින් ඒ රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් ලෙස කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළා. ඒ සඳහා රජයේ මුදල් වෙන් කර ඇද්ද? එලෙස වියදම් කළ මුදල කොපමණද? ඒ පිළිබඳ සම්පූර්ණ වියදම් වාර්තාවක් වහාම කොමිසමට ලබා දෙන්නයි ජනාධිපති කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සිතාසෙ නිකුත් කළා. මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100කට වැඩි ධාරිතාවක් එක් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉදිකරන විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම මෙවන විට අවසන් වී තිබෙනවා. අද ඔන් ටොපික් විශේෂාංගයෙන් අවධානය යොමු කෙරෙන්නේ එහි සූදානම පිළිබඳවයි. ලංකාවේ විදුලි බල පද්ධතියට එකතු කරන්න නියමිත අලුත්ම විදුලි බලාගාරය ගැන කතා කරන්න තමයි ඔන් ටොපික් තුලින් අපි මන්නාරමට ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි මන්නාරමේ ඉදිවන ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය. අපි සම්බන්ධ කරගන්න සූදානම්ෙන් ඉන්නේ අද දවසේදී මේ ව්‍යාපෘතිය බාර වෙන්න ප්‍රධාන නිලධාරීන් කීප දෙනා ආයුබෝවන් ඔබතුමා. අපි අපේ සයිට් ඔෆිස් එකට ගිහිල්ලා මේ ව්‍යාපෘතිය ගැන පොඩි විස්තරයක් කරලා ඊට පස්සේ අපි වින් ෆාම් එක දිගේ ඇවිදලා බලමු මෙතන මොනවද වෙලා තියෙන්නේ කියලා. ලංකාව වටේම ගොඩක් වින් පාක්ස් තිබ්බට ඒවා ඔක්කොම ප්‍රයිවට් සෙක්ටර් එකට අයිති. දැනට ලංකා විදුලි බල මණ්ඩලයට අයිති වෙන පළවෙනි ප්ලාන්ට් එකක් වෙනවා මේක. මෙතන ඉඳන් කිලෝමීටර් 12.5ක් දුරක පළවෙනි 1 සිට 33 පළවෙනි රෝ එකේ තියෙනවා. ඊළඟ 6 තියෙනවා සෙකන්ඩ් රෝ එකේ. අපි දැනට පාවිච්චි කරන්නේ ලොකේෂන්ස් 30. ඒ අනුව මැෂින්ස් 30ක් දැනට අපි හදලා ඉවරයි. ඒ තියෙන් මෙගාවොට් 103.5 සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් අපි බිමේ ඉඳන් මේ විදුලි ජනන යන්ත්‍රය දිහා බැලුවම මේකේ තටු පොඩියට පෙරුණත් ඇත්තටම මේක කොච්චර ලොකුයිද කියලා අපිට දැක් ගන්න පුළුවන් උනේ මෙතනට ආවම. මේ කොටස් සියල්ලම මෙතනට ගෙනල්ලා සවි කිරීම පිටිපස්ස ලොකු කතාවක් තියෙනවා. දැන් එක බ්ලේඩ් එකක් ගත්තාම මේක මීටර් 62ක් වගේ දිගක් තියෙනවා. ඇත්තට මේ කෑලි ඔක්කොම ගෙනාවේ අපි ත්‍රිකොමලි පෝට් එකට. විශාල කොටස්. ඒකටම කියලා විශේෂිත වාහන ගෙනාවා ඉන්දියාවේ මේ වගේ ලොකු බ්ලේඩ් එකක් හයි කරන්නම කියලා ඇඩැප්ටර්ත් එක්ක තියෙන වෙහිකල් එකක් තියෙනවා. ඕනම වංගුවක් ගන්න පුළුවන්. ඕනම උසට උඩටයි පල්ලෙහාටයි දාන්න පුළුවන්. කොයි විදිහටද මේක සවි කරේ? මීටර් 25ක යටතේ තමයි මේ පයිලින් ගියේ. ඒ කියන්නේ ඕනෙම එක්ස්ට්‍රීම් කන්ඩිෂන් වල වෙදර් කන්ඩිෂන් වල දරා ගන්න පුළුවන් ශක්තියක් ඒ ෆවුන්ඩේෂන් එකට තියෙනවා. දැන් අපි මේ වගේ බ්ලේඩ් එකක් ගත්තාම ඒ වගේම නැසල් පාර්ට් එකක් ගත්තාම 120ක් මැට්‍රික් ටන්. ඒ වගේ ලොකු බරක් උස්සන්න මැට්‍රික් ටන් 600ක් වගේ ලොකු ක්‍රේන් එකක් අවශ්‍ය වෙනවා. ඒ මැෂින් එක පාවිච්චි කරලා තමයි එක එක කණුව උස්සලා ඒකට හයි කරලා තියෙන්නේ. කොච්චර විතර වියදමක් ගියාද කොච්චර විතර කාලයක් ගියාද? අවුරුද්දකට අඩු කාලයකින් මේක ඉවර කරගන්න පුළුවන් වුණා. වීදම ගත්තොත් එහෙම ඇමරිකානු ඩොලර් මිලියන 135ක් වෙනවා. පරිසරයට හානියක් නැතුව මේකේ යුනිට් එකක් රුපියල් 8ට වගේ සුළු ගාණක නිෂ්පාදනය කරගන්න පුළුවන්. විශාලතම සුළං බලාගාරය නිර්මාණය කරන්න මන්නාරමේ මේ ස්ථානයම තෝරගත්තේ. අපේ රටේ මොන්සූන් රේන්ජ් දෙකක් තියෙනවා. නිර්ත දෙක මොක්සම සහ ඊසාන දෙක. ඒ දෙකම අවුවෙන එකම තැන කිව්වම ඒක මන්නාරම තමයි. ලංකාවේ හොඳම වින් පොටෙන්ෂල් තියෙන ඒරියා එක තමයි මන්නාරම. මේ ස්ථානයේ විශේෂම කුරුල්ලෝ පියාසර කරන ස්ථානයක. මොවුන්ට වෙන හානිය පිළිබඳව ඔබතුමාලා යම් කිසි ආකාරයෙන් ක්‍රියාමාර්ග කරන්න. කුරුල්ලොන් ගැන අධ්‍යයනයක් දිගටම කරා අපි. පළවෙනි වතාවට මේ වින් ෆාම් එකට අපි රේඩා යන්ත්‍රණයක් සවි කරනවා. ඕනෙම අවස්ථාවක එම බර්ඩ් ෆ්ලොක් එකක් එනවා නම් මේ වින් ෆාම් එක ඔන් ඩිමාන්ඩ් එකකින් ෂට් ඩවුන් කරනවා.
ඉතින් ජනාධිපතිතුමාට අවශ්‍යතාවය තියෙනවා 2030 වෙනකොට විදුලි අවශ්‍යතාවයෙන් 80%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් නිෂ්පාදනය කිරීමේ ඒකද ආණ්ඩුවේ ප්‍රතිපත්ති බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ මන්නාරම දැනට මෙගාවොට් 100ක් නිර්මාණය වෙලා තියෙන මේ දූපතේ මෙගාවොට් 400ක් 450ක් දක්වා අපිට වැඩි කරන්න පුළුවන්කම තියෙනවා. විදිහට ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරයේ පළමු අදියරේ විදුලි ජනනය කිරීමේ කටයුතු තවත් සති දෙකකින් ආරම්භ කරන්න නියමිතව තියෙනවා. කොහොම වුණත් මේ සම්පූර්ණ වැඩ කටයුතු අවසන් වෙලා මෙගාවොට් 100ක ධාරිතාවය අපේ විදුලි බල පද්ධතියට එකතු වෙන්න නියමිතව තියෙන්නේ ලබන නොවැම්බර් මාසයේදී. අපි සූදානම්ින් ඉන්නවා එහි සියලු වැඩ කටයුතු අවසන් වුණාන් පස්සෙත් ඔබත් එක්ක මේ තොරතුරු බෙදා හදාගන්න.